ආඩ දියුණු කරපු කල්යාණ මිත්‍ර ගුරුවරුන්ගේ උපදේශ අනුශාසනා එක්ව තමයි මේ ගමන යන්න පුළුවන්. හිත දිගේ ආපස්සට මෙනෙහි කරනකොට මේ නාමයේ තුල තියෙන අසීමිත කෙලෙස් නැත්නම් අපි කියනවා ලෝභ දේශ මොහ කියලා. මෙන්න මේ කෙලෙස් ඇතුලේ සසරේ පුරුදු කරපු කල්යාණ මිත්‍ර ගුරු උපදේශ එක්ක අනන්ත සසරේ අවබෝධඥානට හසු වෙච්ච ස්වභාවයන් ටිකක් අහු වෙනවා. මම කැමති ඒවට පාරමිතා කියනවා. කෙනෙක්ට එක භවයකදී එක ජීවිතයකදී අවබෝධ කරගන්න බැරි මහා කෙලෙස් සමුදායක් භවයෙන් භවයේ අඳුනගෙන අවබෝධ කර ගැනීම සඳහා මේ හිත ගුරු උපදේශ එක්ක අසුරවන්න පුරුදු වීම කියන එක තමයි පාරමිතාව කියලා හඳුන්වන්න ලැබෙන්නේ. මම නැවතත් කියන්නේ මේක භාවනා හිත ප්‍රගුණ කරගෙන යනකොට වැටහීමට උපදින එකක් මේ පාරමිතාව කියන්නේ. නැත්නම් ඔබතුමා කිව්වා වගේ පාරමිතාවක මුත් ලොකු බර වචනයක් වගේ දැනෙනවා. ඒක හරි ගැඹුරක් අපිට දැනෙනවා. නමුත් ප්‍රායෝගිකව භාවනා හිත පුරුදු කරන ඇත්තට තමන්ගේ අදිෂ්ඨාන බෝධියට අදාළව හෝ අදිෂ්ඨාන බෝධියක් තහවුරු වෙලා නැත්නම් සරලව මේ සීල සමාධි ප්‍රඥා වඩනකොට මේ කෙලෙස් කියනවා නිරන්තරයෙන් ඉස්මතු වෙනවා. එක මගේ ලෝභය, ද්වේෂය, මෝහය, විඥාට මෝහය කොටස් සියුම් වෙලා උද්දච්චය, මාන්නය ඒ විදිහට අපිට වෛරය, ක්‍රෝධය දක්වා විග්‍රහ වෙන තැනදී ඒක දමනය කරගන්න. මේ එකක් මගේ හිතේ වැඩ කරනවා කියලා නාමයට හසු කරගන්න. විවිධාකාරයෙන් උපක්‍රම මට යොදන්න. මේ උපක්‍රම ඔබතුමා මුලින් සඳහන් කරපු අර සාකච්ඡාවකට මම වටහාගත්ත දේ තමයි නාමයේ තියෙන මගේ නාමයේ තුල තියෙන හැසිරීම් වල විවිධ ස්වභාවයන් අඳුනා ගැනීම සඳහා මගේ නාමයේ පාවිච්චි කරන විවිධ උපක්‍රම විදිහට තමයි මම මේ පාරමිතාව සරලව අවබෝධ කරගන්නේ. ඒක මෛත්‍රිය, වීරය, උපේක්ෂාව, ප්‍රඥාව ආදී වශයෙන් අපිට දීර්ඝව සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් වැටහීමක් විදිහට මට කියන්න තියෙන්නේ මේ නාමයේ තියෙන කෙලෙස් ටික කොහොමද හරි විදිහට කළමනාකරණය කරගන්නේ? කොහොමද මේක නවත්තන මාර්ගයට මම සම්බන්ධ කරගන්නේ කියලා පාවිච්චි කරන්නා වූ විවිධ නාමයේ තියෙන පුරුදු කරපු විවිධ ස්වභාවයන් නැත්නම් අපි ඒකට කියනවා ගමන නැවැත්වීම සඳහා නැත්නම් නිර්වාණය සඳහා මගේ නාමයේ පුරුදු කරපු කෙලෙස් දිනින විවිධ ස්වභාවයන් දසපාරමිතා විදිහට අවබෝධ කරගන්න පුළුවන්. හොඳයි. එතනදී නිශාන්ත් මේකේ මේ දස පාරමිතා කියලා කියනවා. ඊළඟට මේක කුසලයක් පාරමිතා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා කියනවා. ඊළඟට මේක මොකක්ද මේ කියලා යම්කිසි සංකීර්ණත්වයක් හිතට පහළ වෙනවා අපිට. මේක මුලින්ම මේ මාතෘකාව ගැන කතා කරනකොට ඒක මේ අහන ඕගලන්ට ඒ සංකීර්ණත්වයේ හිතට පහළ වුණොත් ඒක ගැන කලබල වෙන්න එපා. ඒක තමයි ස්වභාවය මේ මාතෘකාවේ. ඒක සරල කරලා දෙන්න මම ඇත්තටම උත්සාහ කරනවා. මම මේකට විශාල කාලයක් ගත කරපු මාතෘකාවක්. මේ මාතෘකාව කොහොමද සරලව අඳුරලා දෙන්නේ කියලා හොයාගන්න. දැන් මම පළවෙනි ඕගලන්ට යෝජනා කරනවා මෙහෙම. අපි හිතන්න අහන්න පුරුදුලා තියෙනවා දානය කියලා. දැන් දන් දෙනවා කියලා. මේ දානය කියලා කියන්නේ ලොකු ක්‍රියාවක්. අපි දෙයක් දෙනවා. ඒක අපි දැන් මම මේ වචනයක් ඔයගලන්ට මම දන්න දෙයක් කියන එකත් දානයක්. මේ ධර්ම දානයක් මෙතනත් සිද්ධ වෙනවා. දැන් ඊට වඩා සරලව හිතන්න පුරුදු වෙන්නේ දන් දෙනවා කියලා දෙයක් දෙන එක. අපි කෙනෙකුට ආහාර වේලක් දෙනවා වෙන්න පුළුවන්. යම්කිසි භාණ්ඩයක් දෙනවා වෙන්න පුළුවන්. ඉඩම කඩම දෙනවා වෙන්න පුළුවන්. ගෙදර රාත්‍රියක් ගත කරන්න නිදා ගන්න තැනක් හදලා දෙනවා වෙන්න පුළුවන්.
වතුර වීදුරුවක් දෙනවා වෙන්න පුළුවන්. දැන් අපි ගමු වතුර වීදුරුව දෙනවා කියලා. වතුර වීදුරුවක් දෙනවා. මේකත් දානයක්. පිපාසයේ ඉන්න කෙනෙකුට වතුර වීදුරුවක් දෙන එක දානයක්. ඒකට දැන් මෙතන කොහොමද මේ දාන පාරමිතාව පිරෙන්නේ? අනිවාර්යෙන් වතුර වීදුරුවක් පිපාසයේ තියෙන කෙනෙකුට දෙන එක කුසලයක් සිද්ධ වෙන තැන. පිපාසයේ ඉන්නවා එයාට වතුර බොන්න නැහැ. මයි ගාව වතුර තියෙනවා. මං දෙනවා මෙයාට බොන්න. ඒතකොට මෙතන මේ දානයක් සිද්ධ වෙනවා කුසලයක් සිද්ධ වෙනවා. මේක මොන පාරමිතාවද මේ පුරන්නේ? මේක පාරමිතාවක් වෙනවද නැද්ද? මෙන්න මේ සංකීර්ණ ප්‍රශ්නෙට උත්තර දෙන්න ගියාම තමයි මේ දැන් සරලම හිතන්න ඕන විදිහ කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි මේ දානය කියලා අපි කියන දේ වතුර වීදුරුවක් දෙන එක ක්‍රියාවක් වශයෙන් ගත්තාම එකක් කියලා අපි හිතන්න දකින්න පුරුදු වෙලා තියෙනවා. ඇත්තට මේ ක්‍රියාව ඇතුලේ චිත්තක්ෂණ වශයෙන් ගත්තොත් කෝටි ප්‍රමාණයක් තියෙනවා. චිත්තක්ෂණ වශයෙන් ගත්තොත් කෝටි ප්‍රමාණයක් තියෙනවා. දැන් අපි බලමු චිත්තක්ෂණයක් කියලා කියන්නේ ඊටාම සරලම තැනක්. ඒ කියන්නේ එක චිත්තයක් ඇති වෙලා නැති වෙලා යන අවස්ථාව. සාදු කිව්වොත් සාදු කෙටි වචනය සාදු. මෙතන චිත්තක්ෂණ රාශියක් ඉපදිලා නැති වුණා. ඒතකොට චිත්තක්ෂණය කියන්නේ ඒ තරම් සියුම්. මේ එක චිත්තක්ෂණයක තමයි පාරමිතාව උපදින්නේ. පාරමිතාව උපදින්නේ මේ චිත්තක්ෂණයක. අනේක තමයි පළවෙනි කාරණා. පාරමිතාව කියන එක චිත්තක්ෂණයකදී. තොර සීල පාරමිතාව, සත්‍ය පාරමිතාව, අදිෂ්ඨාන පාරමිතාව, උපේක්ඛා පාරමිතාව ආදී වශයෙන් මේ පාරමිතා සම්බන්ධය ගත්තාම මේක මේ එක චිත්තක්ෂණේ උපදිනවා. ආයිති වෙනවා. පාරමිතා රැස් වෙනවා. පාරමිතා කියනවා මම කලින් දවසට කිව්වා නැති වෙන්නේ. රැස් කරගත්ත පාරමිතා එකතු යනවා. එහෙම තමයි පාරමිතා නිර්වාණයට පුරන්නේ. කුසල් ඇති වෙනව නැති වෙනව. ඒ කියන්නේ ඇති වෙච්ච කුසලය ඒක විඳදරා ඒක ප්‍රයෝජනෙට ගත්තාම ඒක බස් ටිකට් එක වගේ. බස් ටිකට් එකක් ගත්තා බස් එකේ ගමන ඉවරනාට පස්සේ ඒක ඉවරයි. ටිකට් එකෙන් වැඩක්. ප්‍රයෝජනයක්. ඒ වගේ කුසලයේ කියන එක පළ දුන්නා එතනින් ඉවරයි. අකුසලයත් එහෙමයි පළ දුන්නා ඒක ඉවරයි. පාරමිතා ඉවර වෙන්නේ එකතු වෙනවා. නිර්වාණය කියන බෝධිය සාක්ෂාත් කරගන්න මේක එකතු වෙනවා. මේ එකතු වෙන පාරමිතාව සිද්ධ වෙන්නේ චිත්තක්ෂණය. මේක පළවෙනි වැදගත් කාරණා. ඒතකොට දැන් අපි අර අපු වතුර වීදුරට. මේ වතුර වීදුරුව කියන එකට ගියාම බලන්න මෙතන චිත්තක්ෂණ වලින් බලමුද? වඩා ඔයගොල්ලෝ හිතලා බලන්න මෙතන කියන ක්‍රියාවලිය. ඉස්සලා කෙනෙක් ඉන්නවද ඉස්සරහා? පිපාසයෙන් ඉන්නවා. පිපාසය කියලා සංනිවේදනය වුණා. එයා කියනවා මට පිපාසය තියෙනවා. නැත්නම් අපිට පේනවා එයා පිපාසයෙන් ඉන්නවා. දැන් මම පෙළඹෙනවා මගේ හිතෙන් මෙයාට උපකාර කරන්න මෛත්‍රිය උපදිනවා. මෙත්තාව ඉපදුන්නේ නැත්නම් අරක දෙන්න සිද්ධ අරයට අපිට දෙන්න හිතෙන්නේ නැහැ. මෛත්‍රී කියන ශක්තිය උපදිලා දැන් ඊට පස්සේ වතුර එක දැන් දෙනවා. දැන් මයි ගාව වතුර තියනවද කියලා බලන්න ඕනේ මම. දැන් බලන්න තවත් චිත්තක්ෂණ චිත්ත වීතියක් පටන් ගන්නවා. චිත්ත වීති කියලා කියන්නේ මේ චිත්තක්ෂණ රාශියක් එක චේන් එකක් විදිහට යනකොට චිත්ත වීතියක් කියලා කියනවා. ඒතර වතුර කොතන තියනවද අපි මගේ වතුර භාජනේ තියනවද? පිරිසිදුද බොන්න පුළුවන්ද දෙන්න පුළුවන්ද මෙන්න චිත්තක්ෂණ ගණනාවක් ඇති වෙනවා. දැන් ඊට පස්සේ මම යනවා එතනට. දැන් මම තවත් චිත්තක්ෂණ ටික. දැන් ගිහිල්ලා මේ ටික එකතු කරගෙන භාජනේ අරගෙන ගෙනල්ලා දැන් දෙනවා. බලන්න මම මේ පෙන්වුවේ එක ක්‍රියාවක් කරනකොට චිත්තක්ෂණ කොච්චර ප්‍රමාණයක් මේක ඇතුලේ සිද්ධ වෙනවද කියලා.
මෙන්න මේ සිද්ධ වෙන චිත්තක්ෂණ ප්‍රමාණය තමයි පාරමිතා වශයෙන් රැස් වෙන්නේ. ඔයගලන්ට මම ආරාධනා කරනවා chat එකේ ලියන්න ඔයගලගේ ප්‍රශ්න. මම එතකොට මේක පැහැදිලි කරලා දෙන්න තාම ලේසි අපේ අද දවසේ කතාව. ඉතින් මම මෙතන පළවෙනි දේ යන්නේ කොච්චර චූටි කොච්චර ඉතා සරල තැනකද මේ පාරමිතාව උපදින්නේ කියන එක වැදගත් තේරුම් ගන්න. එතකොට මේක ඒ ආකාරයට තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේක අපිට හසුරවන්න චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට ගිහින් හසුරවන්න බෑ පාරමිතා කියන්නේ. දැන් භාවනාව දියුණු කරගෙන ගිහිල්ලා අපි විදර්ශනා භාවනාව වලින් ධ්‍යාන මට්ටමට ආවම පුළුවන්. සත්‍ය පාරමිතා, අධිෂ්ඨාන පාරමිතා, මෙත්තා පාරමිතා වගේ පාරමිතාවල් පුළුවන් එතන ඇති කරන්න පුළුවන්. ගොඩක් විශාල වශයෙන් උපද්දන්න පුළුවන්. අපි මේ මට්ටමට යන්නේ නැතුව අපි ඊට වඩා සරල මට්ටමකට ආවොත් සාමාන්‍ය ජීවිතේ නැත්නම් සාමාන්‍ය යෝගාවචරයක් වශයෙන් මේ කටයුතු කරනකොට කොහොමද අපි මේ චිත්තක්ෂණ හසුරවගන්නේ? කොහොමද මේ පාරමිතා පුරාගන්නේ? මෙන්න මේක තමයි වැදගත් කොටස. මම ඔයගලන්ට කියලා දෙන්න උත්සාහ කරන කොටස මේක. මේකේ ආරම්භය තියෙන්නේ මම මේ ගැන පරිශ්‍රණ කිරීම තුළ මගේ අධ්‍යාපනය තුළ මම ලබාගත් තැන තමයි සත්‍ය කියන තැනින් ආරම්භ කරන එක හරිය පහසුයි. මම ඒක ගැන විස්තර කරන්න කලින් මම අපහු කැමති තව කෙනෙක් අද හඳුන්වලා දෙන්න ඔයගලන්ට මේ ශාන්ත මල්ලි වගේ අපිට සම්බන්ධ වෙන යානිකා. යානිකා කියලා කියන්නේ මේ එංගලන්තේ ඉන්න වෛද්‍යවරියක් භාවනා කටයුතු කරන බොහොම මං පහුගිය කාලේ ගොඩක් මාත් එක්ක සම්බන්ධ වුණා. මේ යානිකා විශේෂයෙන් තෝරගන්න මං හේතුනේ මේ යානිකා ඇයිලා නිර්වාණය කියන එක ගැන බොහොම දිගට හරහට මාත් එක්ක කතා කරනවා. කියන්නේ වැඩිපුර මාත් එක්ක කතා කරනකොට වැඩිපුර මගේ සිය ගානක් මාත් එක්ක කතා කරන පහුගිය සති කිහිපේ නිවන කියන දේ ගැන වැඩියෙන්ම මාත් එක්ක ඒ වචනේ පාවිච්චි කරපු කෙනා යානිකා. ඉතින් මම ඒක කියන හේතුව ඒ නිර්වාණය කියන වචනේ නේ අපි හැමෝම අහලා තියෙනවා මේ වචනේ. බුද්ධ ධර්මය අහන ඕන කෙනෙක් නිර්වාණය ගැන අහලා තියෙනවා. ඒකට නිර්වාණය ගැනට තියෙන කැමැත්ත, ඒ කෙරෙහි තියෙන කැපකිරීම කී දිනකට පැහැදිලිව තියෙනවා. මෙන්න මේ අපැහැදිලිකම පැහැදිලි වෙනවා අර කතා කරනකොට. දැන් මම ඒකයි අදහස් කරේ යානිකා උදාහරණයක් ගන්න. අර මේ නිර්වාණය ගැන දැඩි කැමැත්තක් තියෙන කෙනෙක් කතා කරනකොට එයාගේ වචනවල නිතර භාවනාව පිළිබඳ කතා කරනකොට නිතර වචනවල එන දෙයක්. අයියේ නිවන් දකින්නේ කොහොමද? ඉක්මනට නිවන් දකින්නේ කොහොමද? නිර්වාණය හොයාගන්න පාර මොකක්ද? මෙන්න මේ වාදේ. ඉතින් මම යනිකට මම ආරාධනා කරන්න කැමතියි. යනිකගේ අවබෝධයෙන් මේ දස පාරමිතා කියන්නේ විශේෂයෙන් සත්‍ය පාරමිතාව සහ අධිෂ්ඨාන පාරමිතාව ගැන අපිට පොඩ්ඩක් සඳහන් කරනවා විස්තර කරනවා. තෙරුවන් සරණයි හැමෝටම. මම මේ කතා කරන්න යන දේවල් වලට ඇත්තටම මට ගොඩාක් කල්යාණ මිත්‍රයන් තමයි උපකාර කළේ, උදව් කළේ. ඒ දේ තුලින් තමයි මම මේ දේ අවබෝධ කරගත්තේ. ඉතින් මට හර්ෂය ගොඩාක් උදව් කරා. මගේ අත්දැකීමකින් මම තෝරගෙන තියෙන ටික අත්විඳින්න. මං සත්‍ය පාරමිතාව ගැන කියන්නම්. ඇත්තටම මමත් කැමති වැඩියෙන්ම එතන මට ගොඩාක් රැඳෙන තැනක්. සත්‍ය පාරමිතාවට මං තෝරගන්න කැමති උනේ නිර්වාණයම තමයි. මොකද නිර්වාණය කියන්නේ මොන විදිහවත් වෙනස් නොවන සත්‍යයක්. ඒක කතා කරන්න දෙකක් නැහැ. එතකොට මේ නිර්වාණය සත්‍යයක් කියලා ගන්න නම් මොකද්ද නිර්වාණය කියලා දල හැඟීමක් හරි අපිට තියෙන්න ඕනි. එතනදී ඒක නිවීමක් වෙන්න ඕනි. ඒ නිසා මට මතක වුණා අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තිබුණේ රාගක්ඛයෝ නිබ්බානං, දේශක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං කියලා. ඉතින් මේ ලෝභය නැති වුණ තැන නිවීමක් තියෙන්න ඕනි. ද්වේෂය නැති වුණ තැන නිවීමක් තියෙන්න ඕනි. මෝහය නැති වුණ තැන නිවීමක් තියෙන්න ඕනි. මේක අපිට එදිනෙදා ජීවිතයේදී මට හරි ඒක දැනුණාත් ඒක මට ඇඟට දැනෙන්න දැනුනේ නැහැ. මම දන්නවා නිවීමක් තියෙනවා කියලා.
ඒත් මට ප්‍රත්‍යක්ෂ භාවයක් තිබුණේ නැහැ. ඒත් මට හර්ෂය හරියට උදව් කරා සති භාවනාව එන් සමාධිගත හිතකට යන්න. එතනදී ඒ සමාධිගත හිතෙන් ඒ දැනෙන දේ මම හිතන්නේ ඒකට වෙන්න ඇති අපි කියන්නේ ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා ඉවර වෙලා. එක එක්කෙනාට එක ලෙවල් එකකින් ප්‍රත්‍යක්ෂ වෙනවා ඇති. ඒත් මට ප්‍රත්‍යක්ෂ වුණ ලෙවල් එකකින් මම ඉන්න තත්ත්වෙන් මට තේරුණා මේට වැඩිය සත්‍යයක් නම් මේ ලෝකේ නැහැ. මේට වැඩිය නිවීමක් මේ ලෝකේ නැහැ. ඒ කියන්නේ ලෝභය නැති වුණ තැන තියෙන නිවීම, ද්වේෂය නැති වුණ තැන තියෙන නිවීම, මෝහය නැති වුණ තැන තියෙන නිවීම නම් ඊට වැඩිය දෙයක් හෙලවෙන දෙයක් නැහැ කියලා. එතකොට මේක සත්‍යයක් න කියලා මට ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ මට ඊට වැඩිය දෙයක් නෑ ආයි සත්‍ය පාරමිතාවට ගන්න. එතකොට මේක සත්‍යයක් කියලා අරගෙන මම ඒ කරන ප්‍රාර්ථනාවේ භාවනා කරනවලදී මම ප්‍රාර්ථනා කරන්නේ නිර්වාණය සත්‍යක් නම් මේක මට මේ විදිහට ඉෂ්ට වෙන්න. මේ විදිහට වෙන්න කියලා ඉවරයි. එතකොට මට හිතෙනවා මේක තව ඕපන් වෙන්න තියෙන chance එක වැඩි. මොකද දෙකම සත්‍යයක්. නිර්වාණීය සත්‍යයක් ඒ වගේම මම ප්‍රාර්ථනා කරන්නේත් මට ඕනිම දේ සත්‍යයක්. එතනින් අපිට මට හිතුණා මට හර්ෂය කියා දුන්න විදිහට ඇත්ත මේක ඕපන් වෙනවා කියලා. එතනදී අදිෂ්ඨාන පාරමිතාවත් ඒකම වගේනවා. ඒ කියන්නේ අදිෂ්ඨාන පාරමිතාව මට දැන් මේ ඉන්න තැන ඉඳන් තවත් ඉහළට යන්නයි මට උනේ. එතකොට මම කරන දේ දැන් අදිෂ්ඨානය මම මේ ඉන්න තැනින් තවත් නිර්වාණය කරා යන්න මට ඒ කියන්නේ මගේ මේ හිතන විදිය, කතා කරන විදිය, වැඩ කරන විදිය මේ නිර්වාණය කරා යන්න ඕනි විදියට මම අදිෂ්ඨාන කරනවා. වෙන අදිෂ්ඨානයක් මට නැහැ. ඉතින් මම හිතනවා මට ඒක ගොඩක් උපකාර වුණා. මම ඇත්තටම මේ පහුගිය දවසට හැරිලා බලනකොට මට ඒක මිම්මක් වගේ පේනවා. මගේ ලෝභය අඩු වෙලා තියෙනවා, ද්වේෂය අඩු වෙලා තියෙනවා, මෝහය අඩු වෙලා තියෙනවා. මම නිවිලා තියෙනවා. ඉතින් මීට වැඩිය සත්‍යක් මට නම් මෙහි නැහැ. ඉතින් මට මම හැම කුසලයක් පිනක්ම මම හර්ෂයට අනුමෝදන් කරනවා. මට ගොඩාක් උදව් කරා. මම හරි සතුටින් ඉන්නේ. මොකද මට තව දුර ගමනක් යන්න තියෙනවා. හැමෝටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මෙතන ඒ යනිකාගෙන් මම හැමෝටම කියලා දෙන්න පෙන්වන්න උත්සාහ කරන කරුණු දෙක තමයි සත්‍ය සහ අදිෂ්ඨානය. ඒ තමන්ට තියෙන ප්‍රත්‍යක්ෂ භාවය. පළවෙනි දේ ඒ සත්‍ය කියන දේ ඒ අවබෝධය තුළ තියෙන ප්‍රත්‍යක්ෂය. දැන් මේක මට මම ඔයගලන්ට කියලා දෙන්න කලින් මට මේක අවබෝධ කරගන්න සෑහෙන කාලයක් ගියා. ඒ කියන්නේ මේ දැන් උදාහරණයක් ගත්තාම නිවන කියන වචනේ අහලා තියෙනවා දිගට. මගේ ගුරු ස්වාමීන් වහන්සේ පළවෙනියෙන් මගෙන් ඇහුවේ මොකටද මෙතනට ආවේ? මේ උන්වහන්සේ හම්බෙන්න ගියාම මගෙන් ඇහුවේ. ඊට පස්සේ මං හරි අමාරුවෙන් හිතුවා මොකටද ආවේ මං කියලා. කැලේ ගිහිල්ලා ගලෙන් ගලට ගිහිල්ලා බොහොම අමාරුවෙන් කොළඹ ඉඳලා අකුරැස්සට ගිහිල්ලා අකුරැස්සේ කියාඩු ආරණ්‍යයට ගිහිල්ලා ආරණ්‍යයේ උන්වහන්සේ හම්බෙන්න මං දවස් ඒ කියන්නේ විශාල පැය වරුවක් ගත කරලා ගිහිල්ලා හම්බුනාම අහනවා මොකටද මෙතනට ආවේ කියලා. ඉතින් මට නිකන් පොළොව පලාගෙන බිමට වැටෙනවා වගේ තේරුණා. උත්තරයක් දෙන්න බැරුව. පස්සේ ටිකක් මට ඉඟියක් පළ කරා. නිවන ගැන අහලා තියෙනවා. ඉතින් ඕක කිව්වා. ඊට පස්සේ තව ඉඟියකින් අහනවා ආපහු. මොකටද ආවේ පින්වතා? මම අතරමං මම හිතනවා මොකටද ගියේ කියලා. දැන් බලන්න මගේ සත්‍ය පිළිබඳ අනවබෝධය, මෝහය. මෙච්චර මම වහන්සේ වෙන්නේ මොකද මේ කියලා උන්වහන්සේට උත්තර දෙන්න හොය ගියේ. මේ උන්වහන්සේට උත්තර දෙන්න බැරුව ඉන්නේ ඇයි මං එතන? මෝහය වගේ. මම දන්නේ ඇයි මම මේ ස්වාමීන් වහන්සේ හම්බෙන්න ගියා. කැලේ. මට ලබන්න කිසි දෙයක් නැහැ, ගන්න කිසි දෙයක් නැහැ. කඩේ යනවා වගේ නෙවෙයි මේක. නැත්තම් වෙන ආයතනයකට යනවා වගේ නෙවෙයි. ආරණ්‍යයේ ඉන්න ස්වාමීන් වහන්සේ නමක් හම්බෙන්න ගියා. ඉතාලම ගෞරවයෙන්. මොකටද මං ගියේ? මං දන්නේ නැහැ. ඔයගලන්ට හිතලා බලන්න පුළුවන්ද මෙතන මෝහය කියන එක? තේරෙනවද මේ මෝහය කියන එක? තමන්ගේ මෝහය. ඇයි මේ බණ අහන්නේ? ඇයි මේ ඔයගොල්ලෝ මෙතන තමන්ගේ පුටුවේ හරි බිම හරි කොතන හරි ඉඳගෙන මේ කාලය ගත කරන්නේ ඇයි? ඔයාගෙන් අහලා බලන්න.
දැන් තමන්ට හිතන දේ ලියන්න මෙතන වචනකින් ලියන්න chat එකේ අහලා බලන්න ඇයි මම බනහන්නේ වාට එන උත්තරේ අවංකව ලියන්න ඒකට කමන්නේ අපි ඔක්කොම ඉගෙන ගන්නවා උත්තරයක් එන්නේ නැත්තම් එතන තියෙන උත්තරේ තමයි මගේ මෝහය මම දන්නේ නැහැ ඒක ලැජ්ජ වේතු කරණක් නෙමෙයි මමත් ආරම්භ කරේ එහෙමයි අර ස්වාමීන් වහන්සේ මගෙන් අහනකොට ප්‍රශ්නේ මට උත්තර දෙන්න බැරි වුණේ ඇයි මං ආවේ කියලා බලන්න මම දන්නවා ඕගොල්ලෝ මේ මෙතන ලියන අකමැත්තකින් ඉන්නව නෙමෙයි පැහැදිලි නෑ මෙන්න සත්‍ය පාරමිතාවේ දුර්වලකම් සත්‍යයේ තියෙන සත්‍ය කියන එක දන්නවා නිවන කියන එක දන්නවා නිවන පිළිබඳ මෝහය ඒ මෝහේ හින්දා පැහැදිලි නෑ අර දැන් යනිකා ડોક્ટર යනිකා කියපු ප්‍රත්‍යක්ෂ හැඟීම නැති හින්දා මේක උත්තර දෙන්න බෑ මේක ගැන මම නැවතත් ඔයගලන්ට පෙන්නලා දෙනවා තමන් තුළ තමන්ට පැහැදිලිකම නැතිකම දැන් මම ඔයගලන්ට මීට වැඩිය සරල තැනකට ගෙනියන්නම් මේක අවබෝධ කරගන්න මම කියන්නේ අද අරමුණ තමයි මම ඔයගලත් එක්ක මේ ෂණයක් තුළ සත්‍ය පාරමිතාව අවදි කරගන්න හැටි කියලා දෙන්න ඒ සත්‍ය පාරමිතාව අගය කරගන්නවා කියන්නේ මේකේ වටිනාකම මම කියලා දෙන්නම් මේ අපි ඔයා මම අපි ඔක්කොම කතා කරන්නේ බෞද්ධ ධර්මයේ බුදුහාමුදුරුවෝ කියලා දීපු දේ බුදුහාමුදුරුවෝ කියලා දීපු දේ අහන්න ඔයා මම පින්වන්ත මිනිස්සු වෙලා උපදිලා ඉන්නවා මේ ගෞතම බුද්ධ ශාසනේ මිනිස්සු වශයෙන් අතපය කන් ඇස් අපේ පංච ඉන්ද්‍රියයන් හොඳට වැඩ කරනවා බණ අහන්න පුළුවන් කියන්න පුළුවන් කතා කරන්න පුළුවන් මේ ඔක්කොම අපිට ක්‍රියාවට නංවන්න පුළුවන් මිනිස්සු වෙලා ඉපදෙලා ඉන්න මොහොතක් මේ මොහොතේ කොච්චර ඉන්නවද කෝටි ප්‍රකෝටි අසංකේය වශයෙන් වෙන සත්‍යෝ ඉන්නවද නිවන් පතාගෙන යන කට්ටිය මිනිස්සෙක් වෙන්න බැරුව අපි මිනිස්සු වෙලා දෙවිවරු ප්‍රාර්ථනා කරන්නේ මනුෂ්‍යාත්මයට මනුෂ්‍යාත්මේ විතරයි බුදු වෙන්න පුළුවන් බුද්ධත්වය ලබන්න පුළුවන් දෙවි කෙනෙකුට බුදු වෙන්න බෑ බුද්ධාත්මය ලබන්න පුළුවන් බුද්ධත්වය ලබන්න පුළුවන් මිනිස්සෙකුට විතරයි බලන්න අපි මනුෂ්‍යාත්මේ ඉන්න කට්ටිය දැන් මේ ඉන්න අපි මේකෙන් ප්‍රයෝජනය ගන්න අපි දන්නේ කොච්චර කල් අපිට ඉන්නේ තව ක්ෂණයක් වෙන්න පුළුවන් තව පැය ගාණක් වෙන්න පුළුවන් තව දවස් ගාණක් වෙන්න පුළුවන් මෙන්න මේ මනුෂ්‍යාත්මේ උපරිම ප්‍රයෝජන ගන්න නම් මෙන්න මේ මොහොත සත්‍ය පාරමිතාව දිනු කරගන්න අපිට අවබෝධ කරගන්න පුළුවන් වුණොත් අපි ලබන ඉතාම වටිනා ජයග්‍රහණයක් වෙනවා. අන්න ඒකයි මම මේක ඔයගලන්ට බෙදා දෙන්න හදන්නේ. දැන් ඒක මේ විදිහට ආරම්භ කරමු. මම එදා කියලා දුන්න අනිත්‍ය භාවනාව. අද ඊට වඩා සරල දෙයක් මම කියලා දෙන්නම්. මේකේ පරම අරමුණ තමයි ඔයගලව සත්‍ය පාරමිතාව අවබෝධ කරගන්න උපකාර කරනවා. මම ඉතින් ඔයගලන්ට දැන් මෙහෙවන්න භාවනාවක් විදිහට හැමෝම S2 පියාගන්න. මොහොතක් S2 පියාගෙන ඉන්න තැන ඒ විදිහට ඉඳගෙන තමන්ගේ ශරීරයට හිත යොමු කරගන්න නැවතත්. සැහැල්ලුවෙන් ශරීරය තියාගන්න. කකුල් දෙක තියෙන තැන බලන්න.
පිහිටලා තියෙන ආකාරය, අත් දෙක පිහිටලා තියෙන ආකාරය, තියෙන ආකාරය, ශරීරයේ හිස, දැන් තමන්ට ඇස් දෙක පියාගෙන අවබෝධයක් තියෙනවා මම මගේ ශරීරයේ සැහැල්ලුවෙන් පිහිටලා තියෙනවා. ඉගෙන සැකයක් නැහැ. දැන් හිතේ මවා ගන්න ගෞතම බුදුරජාණන් වහන්සේ. ගෞතම බුදුරජාණන් වහන්සේ කැමති නම් අත් දෙකෙන් වදින්න උන්වහන්සේට. නමෝ තස්ස ගාථාව කියලා තුන් වතාවක් උන්වහන්සේට වදින්න. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. දැන් මෙතන ඉන්න බුද්ධානුස්සතිය විදිහට කොටසක් වඩමු. වඩන ආකාරය මෙහිමයි. පිසෝ ගෞතම බුදුරජාණන් වහන්සේගේ භගවා ගුණය මගේ නාමයට සම්බන්ධ වේවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය මගේ නාමයට සම්බන්ධ වේවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණය මගේ නාමයට සම්බන්ධ වේවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ විජ්ජාචරණ ගුණය මගේ නාමයට සම්බන්ධ වේවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සුගත ගුණය මාගේ නාමයට සම්බන්ධ වේවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදූ ගුණය මාගේ නාමයට සම්බන්ධ වේවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්ම සාරථි ගුණය මගේ නාමයට සම්බන්ධ වේවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සත්තා දේව මනුස්සානං ගුණය මගේ නාමයට සම්බන්ධ වේවා. දැන් නැවතත් උන්වහන්සේට වඳින්න බුද්ධෝ භගවාති. මෙතනින් දැන් බලන්න හිත අපි තාම ඇස් දෙක පියාගෙන මම ඉන්නේ. අපි ඔක්කොම ඉන්නේ. තමන්ගේ ශරීරය දිහා තව පාරක් බලන්න. හිත කය සැහැල්ලු වෙලා තියෙන ආකාරය. මේ චිත්තක්ෂණ පහළ වෙන ආකාරය. මේ ගත කරන්නේ
චිත්තක්ෂණ මොහොතක් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා නැවතත් මෙතන මේ පැහැදුණු සිතින්ම අදිස්ථානයක් ගන්න මාගේ නාමයට ගෞතම බුදුරජාණන් වහන්සේගේ සුගත ගුණය අවබෝධ වේවා කියලා. මේ සුගත කියන ගුණය තමයි නිර්වාණ අවබෝධය. උන්වහන්සේ අවබෝධ කරගත්ත නිර්වාණය තමයි අපිට අවබෝධ ලැබෙන්නේ. මේ නිවන කියන තැන ලෝභය නැහැ, ද්වේෂය නැහැ, මෝහය නැහැ, තණ්හාවක් නැහැ. දුක උපදින්නෙත් නැහැ, උපදින්න නැති දුකට නැති වෙන තැනකුත් නැහැ. මේක තමයි නිවීම. නිවිල. පරම සත්‍ය වශයෙන් අපි අඳුනගන්නේ මෙන්න මේක. මේ නිවීම තමයි සත්‍යය. දැන් මෙන්න මේ සත්‍යය තමයි සත්‍ය පාරමිතා. සරලම සත්‍ය පාරමිතාව තමයි නිර්වාණය. නිවන කියන එක සත්‍ය දෙයක්. දෙවෙනි දේ තමයි ඒ සත්‍යයට අපේ තියෙන කැමැත්ත. ඒ නිවන අවබෝධ කරගන්න මගේ තියෙන කැමැත්ත සත්‍යයක් බවට පත් කරගන්න. මෙතන තමයි අදිෂ්ඨාන පාරමිතාව උපකාර වෙන්නේ. දැන් අර අපි කලින් කිව්වා අදිඨාන කියලා. අදිඨාන. අදි කියලා කියන්නේ ඉහළට නංවන. තාන කියලා කියන්නේ දැන් ඉන්න තත්ත්වය. එතකොට මේ මොහොතේ සත්‍ය නිර්වාණය කියන සත්‍ය අවබෝධ කරගන්න මගේ කැමැත්ත තියෙන්නේ කොතනද? මෙන්න මේක තමයි තානය. දැන් ඉන්න තානය මම ඉන්න ඔයා මම ඉන්න තානය. ඒ කැමැත්ත වැඩි වෙන්න
වෙන්න කියලා අධිෂ්ඨාන කරනවා. අධිඨානය. නිර්වාණය පිළිබඳ සත්‍ය අවබෝධ වෙන්න මගේ කැමැත්ත වැඩි වෙන්න. මෙන්න අධිෂ්ඨාන පාරමිතා. හොඳට හිතලා බලන්න මේක තේරුණාද කියලා. මම දැන් කැමතියි ඔයගොල්ලෝ මට උපකාරයක් කරනවා නම් තේරුණ කෙනෙක් y කියලා ලියන්න. yes y. තේරුණ නැති කෙනා no කියලා n අකුර ලියන්න. chat එකේ එක්ක y ලියන්න එක්ක n ලියන්න. දෙකෙන් එකයි අපිට තියෙන්නේ. දැන් සමහර කට්ටිය yes කණ්ඩායමක් ඉන්නවා, සමහර කට්ටිය no කියලා ඉන්නවා. තව පාරක් අපි උත්සාහ කරමු. නැවතත් බුදුරජාණන් වහන්සේ හිතේ පවා ගන්න, වන්දනා කරන්න. මෙතනදී මම මේ විශේෂයෙන් කියන්නේ no කියන කට්ටිය. yes කියන කට්ටියට මම කියනවා ඔයගොල්ලන්ගේ මෙත්තා පාරමිතාව උපකාර කරගන්න වෙලාවක් මේක. ඔයගොල්ලන්ට yes කියලා Tamanට අවබෝධය තියෙන කෙනා දැන් මෙත්තාව යොදා ගන්න. මම කියන්නේ yes කට්ටිය. Tamanගේ මෙත්තාව අනිත් කට්ටියට යොදවන්න දැන් නිර්වාණය පිළිබඳ අවබෝධය මේ ඇත්තන්ට ඇති වේවා කියලා. ඒ තමයි yes කියලා උත්තරය ආපු කට්ටිය අනිත් කට්ටියට පාරමිතා වශයෙන් උපකාර කරගන්න හැටි. මේ කට්ටියගේ නාමයට සත්‍ය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරා. no කට්ටියට මම දෙනවා
තව පාරක් බුදුන්ට වන්දනා මම ඔයගලන්ට දෙන මේ පාර සත්‍ය පිළිබඳව දෙන්නේ මෙහෙම. මගේ අවබෝධය මගේ සත්‍ය පාරමිතාව තමයි නිවන සත්‍යය. නිර්වාණය සත්‍යය. දැන් මම යනවා අදිෂ්ඨානයට. අදිඨාන තානයට ගියාම ඔව්ද නැද්ද? මම කිව්වේ නිර්වාණය කියන එක සත්‍යයක්. මම කියන්නේ මගේ අවබෝධය. ඔයා වාරින් අහලා බලන්න. නිර්වාණය සත්‍යයක්. තමන් දැන් අදිස්ථානයෙන් අහලා බලන්න. ඒක ඇත්තක්ද? yes කියලා හිතන කට්ටිය ලියන්නේ yes. no කියලා හිතන කට්ටිය no කියලා. ඒ no කියන තැන තමයි අපේ අවබෝධය ආරම්භ වෙන්නේ. yes or no තැන. මම yes කියලා එන්නේ. කවුරු හරි කෙනෙක් ඉන්නවද n no කෙනෙක්? එයා සඳහන් කරේ. එහෙම කෙනෙක් ඉන්නවනම් no කියලා ලියන්න. මලේ n කියලා දාපු කෙනා හුවාවි කියලා නම තියෙන්නේ. ඔයා කැමතිද වගේ මයික් එක ඔන් කරලා පොඩ්ඩක් විස්තර කරන්න. ඔයාගේ අදහස එතන. මල්ලිද නංගිද මම දන්නේ නැහැ. කවුරු හරි ඔයා ඒක මේ අපිට කියන්න. ඔයාගේ අවබෝධය එතන තියෙන වගේ විචිකිච්ඡා වෙන්න පුළුවන්. නොකමැත්ත වෙන්න පුළුවන්. ඒකට කවන්නේ නැහැ. ඔයාට හිතන දේ අපිට කියන්න. අපහසු නම් ලියන්න. කියන්න අමාරු නම් ඔයාට හිතන දේ ලියන්න.
ඕකේ. නැවතත් මම ඕගොල්ලන් අර බුද්ධානුස්සතියට මේවාම මෙතන තමයි මේ ඒ කියන්නේ අපි සත්‍ය පාරමිතාවේ ආරම්භය කරගන්න තැනක්. ඕකේ මෙහෙම කියන්න බෑ. මේ දස පාරමිතාවල් අපි පුරණ කතාවට ගියාම මේ පාරමිතාවල් එකකට එකක් සම්බන්ධයි. මේ පාරමිතාවල් දැන් මේ එන් එක දාපු මල්ලි හරි නංගි හරි මෙයාට මේක විස්තර කරගන්න අමාරුයි. හැබැයි එයා අවංකයි. එයාගේ අවංකකම තුළ එයා උත්සාහ කරනවා මට තේරෙන්නේ මට මේක ගැන විශ්වාසිකුත් නැහැ කියන දේ එයා විවා කියනවා ඒක. හැබැයි ඒක ගැන උත්සාහයක් තියෙනවා. ඒකයි එයා මෙතනට සම්බන්ධ වෙලා ඉන්නේ. මේ විශ්වාසය තියෙන තැන තමන් දන්නේ නැහැ කියන දේත් සත්‍යයක් ඒක. දැන් එක ජාතක කතාවක් තියෙනවා මේ සත්‍ය පාරමිතාව ගැන කියපු කතාවක්. ඒ කතාවේ තියෙන්නේ හරි අපූර්වයි ඒකේ. ඒක රේරුකාණේ චන්ද්‍රවිමල හාමුදුරුවන්ගේ පොතක තමයි මම මේක කිව්වේ. ඊන්සේ සත්‍ය පාරමිතා කරනවා මේ ගෞතම බෝධිසත්වය එක තැනක මේ දැන් සුව කරන්න බැරි ලෙඩෙක්. අම්මයි මතක රෙඩියක අම්මයි තාත්තයි මේ දරුවා අරගෙන එනවා මේ බෝධිසත්වයන් ගාවට. එතකොට මේ බෝධිසත්වයන් ගාවට ඇවිල්ලා ඉල්ලනවා මේ දරුවාට ස්වාමීන් වහන්සේ මේ පිටක් නැහැ මේ දරුවා ජීවත් කරන්න බෑ. සියලුම වෛද්‍යවරු මේ දරුවව බෙහෙත් දෙන්න දෙයක් නැහැ අපිට මේ රෝගී තෝරගන්න බෑ මේකට බෙහෙතක් නැහැ කියලා කියන්නේ. ඉතින් කියලා මේ පිටක් පතන. ඉතින් මේ ගෞතම බෝසත්ව තාපසෙක් වශයෙන් ඉන්න කාලයක්. ඒකට මේ උන්වහන්සේ කියනවා මේ ඇත්තට මේ තාත්තට අම්මටයි කියන මේ කුඩා දරුවව ඉස්සරහට රෙද්දක් කියලා මේ මෙතන සතුපවන. ඒතර මේ සතුපෙන්න සලස්සලා ගෞතම බුදුහාමුදුරුවෝ ගෞතම බෝසත්ව කියනවා අපි කරන්න තියෙන එක දෙයයි. සත්‍ය දිෂ්ඨානයට ලක් කරමු. එතකොට කියලා මගේ උන්වහන්සේගේ සත්‍ය තමයි මම නිර්වාණය වෙනුවෙන් බෝසත් පාරමිතා පුරන කෙනෙක් කියලා පළවෙනි පාරමිතාව අදිෂ්ඨානය තියෙනවා. සත්‍ය ක්‍රියාව අතර මේකට කියන්නේ සත්‍ය ක්‍රියාව කරනවා. එතකොට අර දරුවාගේ ලෙඩේ එක කොටසක් හරියනවා. අපි ගත්තොත් උදාහරණයක් කකුලක තිබුණා නම් අමාරුවක් කකුල හෙල්ලන්න පටන් ගන්න කකුල. දැන් මේක අහගෙන ඉඳලා අම්මා කියනවා තාත්තා හරි අම්මා කෙනෙක් කියනවා මම මීට මාස යම් කිසි කාලයක මම අபிසාරිකාවක් එක කණ්ඩායම් එක කෙනා පිනම තමයි මගේ කාර්යය වුණේ. මේක සත්‍යය. අර දරුවගේ ඒ සත්‍යයේ බලේ මේ දරුවා සුව වෙන්න කියලා අම්මා ප්‍රාර්ථනා කරනවා. වගේ දරුවා ඉඳ ගන්නවා බාගෙට. මේ කොටස මට මතක නැහැ. මම කියන්න හැදුවේ මෙතන මේ සත්‍ය කියන දේ බලන්න අபிසාරිකාවක් වීම තමයි සත්‍ය. මේක කියන්න කැමති නැහැ අපි. හැබැයි මේක ගැන සත්‍ය මෙන්න මේකයි මම මෙහෙම වැරද්දක් කරා ඒක ඇත්ති කියන්නේ කරපු හොඳ දෙයක් විදිහට නෙමෙයි වැරදි දෙයක්. මගේ මේ වැරද්ද සිද්ධ වුණා. හැබැයි මම ඒක කරා. ඒක සත්‍යයක්. අනේ දෙකීම තුළ ඒක සත්‍යක්‍රියාව බවට පත් වෙනවා. ඒක සත්‍ය පාරමිතාවට සම්බන්ධයි. ඒතර මම මේ මල්ලි හෝ නංගි
නිවන කියන එක සත්‍යයක් කියලා මට අවබෝධයක් නැහැ කියන එකත් සත්‍යයක්. ඒකයි වැදගත්කම. ඒ අවබෝධය තමයි මේ උපකාර වෙන්නේ ඒක නිවැරදි කරගන්න. මේක සත්‍ය පාරමිතාවට ඇති. මේ විදිහට මම ඔයගොල්ලන්ගෙන් පළවෙනියෙන් ඉල්ලලා හිටින්නේ තමන්ගේ අභ්‍යන්තරයට ගිහිල්ලා තමන්ගේ අහන්න. ඇයි මම බණ අහන්නේ? ඇයි මම භාවනා කරන්නේ? ඇයි මම මේව කරන්නේ? අන්න එතන සත්‍ය අවබෝධ කරගන්න. එතන නිවන කියන එක තමයි පළවෙනියෙන් අපි උත්සාහ කරන්න ඕනේ නිවන කියන අවබෝධය හදාගන්න. මම නැවතත් මගේ ගුරු ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නෙට ගියාම උන්වහන්සේ මට ඇති කරපු පළවෙනි දේ තමයි මුළු පළවෙනි සාකච්ඡාව තුළ පැයක වගේ කාලයක් කතා කරලා කියලා දුන්න නිවන ගැන. පින්වතා මේ නිර්වාණය මිනිස්සෙක් වශයෙන් අපි ඉපදිලා ඉන්න මේ ගෞතම බුද්ධ ශාසනය බුදුරෙක් පහළ වෙන්නේ ශාසනයක් කල්ප කලාතුරකින්. එතකොට මේ කලාතුරකින් හම්බෙච්ච බුද්ධ ශාසනයක මිනිස්සෙක් වශයෙන් ඉපදිලා බුදුහාමුදුරුවෝ නැතත් අපිට සංඝයා වහන්සේ ඉන්නවා ධර්මයේ කියලා දෙන්න. ඉතින් මෙන්න මෙතන ඇයි මේ අපි ධර්මයත් එක්ක ඊට පස්සේ යන්නේ කියලා අහලා බලන්න. ඉතින් උන්වහන්සේ මට අර ප්‍රශ්නේ ලිහිල් කරලා පෙන්නනවා නිවන නිර්වාණය නිර්වාණය කියන දේ පැහැදිලි කරගන්න. ඒකටයි ධර්මයේ බුදුවරයෙක් පහළ වෙන්නේ බුද්ධ ධර්මයේ නිවන කියලා දෙන්නේ. චතුරාර්ය සත්‍ය කියන දේ කියලා දෙන්නේ. චතුරාර්ය සත්‍ය තුලින් දුක්ඛ සමුදය නිරෝධයට යන්න. මාර්ගය කියලා දෙන්නේ නිරෝධයට එන්න. නිවනට. ඒකට අන්නේ නිවන කියන වචනේ තමයි පළවෙනියෙන් තේරුම් ගන්න. මේක තමයි සත්‍ය පාරමිතාවේ පළවෙනි ආරම්භය. මෙතන නිවනේ තියෙනවා නිවන කියන සත්‍ය පාරමිතාවේ ලෝභ ද්වේෂ මෝහ කොටස් තුනක් තියෙනවා. මම අර ජාතක කතා උදාහරණයට අරගෙන කියලා දෙන්න හැදුවේ එතන මෝහය කඩා ගන්න හැටි. මේක නිවන පිළිබඳ අවබෝධයක් නැතිකම මෝහය. සත්‍ය පාරමිතාව. ඊළඟට තියෙනවා මේ මෝහය පිළිබඳ පළවෙනියෙන් නිවන අවබෝධ වෙනකොට දැන් මට මේක වුණා. ස්වාමීන් වහන්සේත් එක්ක මේ කතා කරලා උන්වහන්සේ මට අවබෝධ කරලා දුන්නාම නිවන කියලා මම හරි සතුටක් මගේ වාහනේ දුර ඉන්න බලාගෙන මං එනක. කොහොම සැප පහසුවා අර ඔක්කොම ටික දාලා දැන් නිවන කිව්වා මට එනවා ලෝභය. නිවන දැක්කා මේක නෑ. නිර්වාණය මෝහය දුර වෙලා නිවන කියන එක තේරෙනකොට ඒකත් එක්කිනවා ලෝභ. අයියෝ සංසාරේ ඉවර. කරන්නේ නැතු එකේ පාරමිතා දස පාරමිතා පුරන්නේ නැතුව නිවන ලබන්න නිවන හරින්න බෑ. අර මං උදාහරණයකට එක දවසක් කිව්වා බුදුරජාණන් වහන්සේ ආනන්ද
වඩිනවා අන්දාම බුද්ධාගමත් එක්ක හැබැයි ඒකේ යෙදුන්නේ නැම සීලයක් මට තිබුණේ නැහැ. ඊට පස්සේ දැන් භාවනාව ඉගෙන ගත්තා දියුණු කරා. මේ කාලේ මං හිතනවා දවසකට පාරමිතාවක් දෙකක් පිරෙන්නේ නැති. අනවබෝධයෙන්. හැබැයි අද දවසේ ගත්තාම මම මේ ඔයගලන්ට කතා කරන මොහොතක් පාසා ගත්තොත් අද මේ භාවනාව දියුණු කරලා මට තේරෙනවා ලක්ෂ කෝටි ගණනින් දවසකට පාරමිතා පිරෙනවා කියලා. ඒ කියන්නේ ඒක පැහැදිලිවම කියන්න පුළුවන් තමට දැන්. බලන්නකො අර එකම ජීවිතය තුළ එක කාලයක් එකක්වත් පුරව ගන්න බෑ. තව කාලයක් පාරමිතාවක් දෙකක් අමාරුවෙන් පුරා ගන්න පුළුවන් දවසකට. දැන් 100,000 ලක්ෂ ගණන් වලින් පුරන්න පුළුවන්. කොහොමද? අර චිත්තක්ෂණයනේ. මේ කතා කරන බලන්න දැන් පැයක කමාරකට කිට්ටු කාලයක් කතා කරා. මේ කාලය තුල කොච්චර පාරමිතා පිරවද කියලා. චිත්තක්ෂණ වශයෙන් මේ පිරේ. ඒක තත්පරයක් ඇතුළතත් විශාල සංඛ්‍යාවක් පාරමිතා පුරන්න පුළුවන්. පිරෙන්නේ අර සත්‍යයේ ඉඳලා සත්‍ය නිවැරදි කරන්න අදිෂ්ඨානය නිවැරදි කරන්න. මේ අදිෂ්ඨානය නිවැරදි වෙනකොට එතනත් එක්ක ඊට පස්සේ ප්‍රඥා පාරමිතා පටන් ගන්නවා. මෛත්‍රී පාරමිතාව මම ඔයගලන්ට දැන් කතා කරනවා කියේ මෛත්‍රිය උපදින්න කියලා. මෛත්‍රී පාරමිතා ඉපදිනවා. උපේක්ෂා පාරමිතාව උපදිනවා. ශාන්තිය. දැන් මම අර දුක දරාගෙන ඉන්න හැකියාව කියලා කිව්වේ. මේ දැන් අපි නිහඬව මම ගොඩක් වෙලා ඔයගලා තියාගෙන හිටියා. මේ නිහඬතාවය කියන එක දුකක්. අද ගොඩක් දෙනෙකුට ඔයගලා අපි මේ ගිහි ජීවිතේ ඉන්න කට්ටිය පුරුදු වෙලා තියෙන මේ කන් දෙක පිනවන්න. මේ කන් දෙක පිනවන්න නැතුව මේක හිස් වෙච්ච ගමන් නිහඬ වෙනකොට එතන දුකක් හට ගන්නවා වගේ තමයි අපිට තේරෙන්නේ. අනේ දුක එක්ක ආරම්භය මැද අග වෙනකම් බලාගෙන ඉන්න පුළුවන්කම ශාන්ති පාරමිතාව වෙනවා. බලන්න මම පෙන්වන්නේ දැන් සත්‍යයෙන් පටන් ගත්තාම අර මුළු 10ම පාරමිතාවන් එකින් එක සම්බන්ධ වෙවි පිරෙනවා. සමහර එක අවස්ථාවක පාරමිතා 10ම පිරෙන්න පුළුවන්. එක අවස්ථාවක එක පාරමිතාවක් පිරෙන්න පුළුවන්. තුනක් පිරෙන්න පුළුවන්. මේක කාටවත් අපිට විස්තර කරන්න අමාරුයි සාමාන්‍ය මනසක. මම අර පෙන්වන්නේ භාවනා පාරමිතාවල තියෙනවා තව පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා කියලා වර්ග තුනක්. මේවයි මේ පරමත්ත පාරමිතා තලයට දියුණු කරන්න ගත්තාම මේ මෙන්න මේ අවබෝධය ගන්න පුළුවන්. ඒක භාවනා දියුණු කරලා අර ප්‍රඥාවන් දියුණු කරාම අර තත්ත්වයට ගන්න පුළුවන්. ඒ අවබෝධය ඇතුවයි මම උගලන්ට මේ කියලා දෙන්නේ. ඉතින් මේකේ පළවෙනි කොටස තමයි මේ චිත්තක්ෂණයක අපිට තියෙන මේ මොහොත. මේ මොහොත තමයි හිත කය වචනේ ක්‍රියාවට නංවන්න පුළුවන්. හිත ක්‍රියාවට නංවන්න පුළුවන්. කය වචනේ ක්‍රියාවට නංවන්න පුළුවන්. මොකද්ද හිත කය වචනේ කියන්නේ? හිත කියන්නේ මනෝ ඉන්ද්‍රිය. මනෝ විඥානය. කය කිව්වහම කාය විඥානය තියෙනවා. ඒකත් එක්ක සම්බන්ධ වෙන ජීවහා ගාහන විඥාන කියලා. S2යි කන් දෙකත් එතනට සම්බන්ධ. වචනය කිව්වහම මේ සද්දය පිට කිරීම මේක ජීවහා විඥානය තමයි වැඩිපුර ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඒකට ආපහු මනෝ විඥානයත් සම්බන්ධ වෙනවා. මම පෙන්නේ මේ හිත කය වචනේ කියන තුනේ
සිද්ධ වීම තුන ටික පාලනය වෙන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය 6 ක්‍රියාවලිය තුළ. මේ ඉන්ද්‍රිය 6 ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නාම සහ රූප කියන දෙකෙන්. කලින් දවසේ ඔයගලන්ට කියලා දුන්නා. මේ නාමය සහ රූපේ ක්‍රියාවලිය මේ දෙකේ සම්බන්ධය සිද්ධ වෙන්නේ චතුරාර්ය සත්‍යය සඳහන් වෙන දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය. මේ සත්‍යයන්ගේ දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය. ලෝභ ද්වේෂ මෝහ හට ගැනීම තුළ තමයි, තණ්හාව විසින් අල්ලා ගැනීම තුළ තමයි මේ දේ සිද්ධ වෙන්නේ. සිත කය වචනය කියලා අපි දකින දේ පිටිපස්සේ කඩායම් බිඳගෙන ගියාම අවසාන වශයෙන් බිඳගෙන ගියාම තියෙන්නේ අර ලෝභ ද්වේෂ මෝහ තුන ඇතිවීම නැතිවීම තමයි පැවතින්නේ. මෙන්න මේ ලෝභ ද්වේෂ මෝහ තුන පාලනය කරලා නැති කිරීම තමයි පාරමිතා. ඕක තමයි මේ මුළු සංකීර්ණ කතාවේ සරලම විස්තරය. අර නූල් බෝලයක් කෙන්දක් බවට පත් කරාම කෙන්දොන්න ඕක. ලෝභය, ද්වේෂය, මෝහය නැති කරන මොහොත තමයි පාරමිතාවක් බවට පත්. මේ ලෝභ, ද්වේෂ, මෝහය සමහරවිට ලෝභ, ද්වේෂ අපි ගත්තොත් එහෙම දැන් කෙනෙක් අහනවා කුසලයේ සහ පාරමිතාව අතර වෙනස මොකක්ද? ඒතර මෝහය නිර්වාණය කියන තැනට සම්බන්ධ කරන්නේ නැතුව අපි දෙයක් දුන්නොත්, දෙයක් කරොත් හොඳ දෙයක්, ඒක කුසලයක් වෙනවා. ඒක මෝහය අතර තියෙනවා. මොකද නිර්වාණයට සම්බන්ධ කරලා නැහැ අපි. ලෝභය නැති කරලා දුන්නේ දානයක්. ද්වේෂයක් නැහැ එතන අපි. දානයක් දුන්නා. හැබැයි මෝහය සම්බන්ධයි. ඒ හින්දා කුසලයක් තියෙනවා. පාරමිතාවක් වෙන්නේ නැහැ. මෙන්න මේ හින්දා තමයි සත්‍ය පාරමිතාවෙන් ආරම්භ කියන එක අවශ්‍ය. සත්‍ය පාරමිතාව කියන දේ අපි යොදාගත්තාම අපි සත්‍ය කියන්නේ නිර්වාණය වෙනුවෙන් මා මේ කරන්නේ කාර්යය කියලා එතනට සත්‍ය යොදාගත්තාම අන්න දැන් කරන හැම දෙයක්ම අපේ සිහියට නැගෙනවා. මේක දෙන්න, මේ වතර වීදුරුව මන් දෙනවා මේ ඇත්තට, මේක නිර්වාණය වෙනුවෙන් කියන අර මෝහය කැඩෙනවා. එතන තවත් වතුර එකක් හම්බෙන්න කියලා නෙමෙයි හිතට නිවන. අන්නේ නිවන ලැබෙන්න කියන ප්‍රාර්ථනා, නිවන පිළිබඳ අවබෝධය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඇත්තටම නිවන වෙනුවෙන් කියන අවබෝධය තියෙන මේ හැම දෙයක්ම නිර්වාණය වෙනුවෙන්. මේ හැම මොහොතක්ම, හැම කරන ක්‍රියාවක්ම, හැම සිතුවිල්ලක්ම, හැම චිත්තක්ෂණයක්ම නිර්වාණය වෙනුවෙන් උපකාර වේවා කියලා හිතන ගානට ඒ අවබෝධය කියාගන්න තානට සත්‍ය පාරමිතාව සම්බන්ධ වෙනවා. අර කරන හැම ක්‍රියාවක්ම දානයක්, සීලයක් වෙන්න පුළුවන්. මෛත්‍රිය, කරුණාව කටයුත්තක්, කාරුණික කටයුත්තක් වෙන්න පුළුවන්. මේ ඕන ක්‍රියාවක් පාරමිතාවක් බවට පත් වෙනවා. මේ හින්දා මම අවසාන වශයෙන් ඔයගොල්ලෝ ගේන්නේ සත්‍ය පාරමිතාව අඳුනගන්න. ඒ සත්‍ය පාරමිතාවට හිත තියාගන්න. සත්‍ය දැන් මම අපෝපාරක් මේක නිම කරන්න කලින් අපෝපාරක් මම ඔයගොල්ලන්ට එතනට ගේන්න. S2 පියාගන්න. බුදුන්ට සමන්ව පූජා කරන්න. මගේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේට බාරයි. මෛත්‍රී බෝසත්යන් වහන්සේට බාරයි. නිර්වාණය නම් වූ සත්‍ය අවබෝධ වේවා.
මා කරන හැම ක්‍රියාවක්ම චිත්තක්ෂණයක්ම ඒ අවබෝධය වැඩි වෙන්න උපකාර වේ. සාදු. ගන්න කොච්චර සරලද කියලා. නිර්වාණය අවබෝධ වේවා. නිර්වාණය පිළිබඳ සත්‍ය. ඒ සත්‍ය අවබෝධ වේවා. ඒක සත්‍ය පාරමිතා, අදිෂ්ඨාන පාරමිතා දෙකම මෙතනට සම්බන්ධ කරලා මම කිව්වේ. ඕක හිතට ගැඹුරින්ම අවබෝධ කරගන්න. ඔය අවබෝධය තුළ මෙතන ඉඳන් ඔය අවබෝධය වැඩි කරන ක්ෂණයක් පාසා කුසලයේ පාරමිතා බවට පත් වෙන කරන කුසල ක්‍රියා හැම ක්‍රියාවක්ම පාරමිතාවක් බවට පත් වෙනවා. මේ පාරමිතා වගේ මේ ජීවිතේ ගමන ඉදිරි සංසාරයේ ගමන නිවැරදි මාර්ගයට යොමු කර. මේ තමයි චිත්තක්ෂණය පාරමිතාවක් කරගන්න ආකාරය. මම ඔයගලන්ට ආරම්භයෙන් කිව්වේ පාරමිතා චිත්තක්ෂණය කියන මේ මොහොත කියන කොහොමද පාරමිතාවක් කරගන්නේ. මොන දැන් මම කියලා දුන්නා. මේ චිත්තක්ෂණය පාරමිතාවක් කරගන්න ආකාරය. මේ පාරමිතාව දැන් ඔයගල මේ අහුම්කම් දෙනකොට මෙතන ශාන්ති පාරමිතාවක් පිරෙනවා. බලන්න දැන් නිවන මුල් කරගත් ශාන්තිය පිරෙනවා. උපේක්ෂාව පිරෙනවා. ඒ විදිහට පාරමිතා එකින් එක තව එකට එකතු වෙනවා. අපේ ජීවිතයේ පන්සලක් වගේ. අපේ මොහොතින් මොහොත අපි චෛත්‍යයක් හදනවා. ගත කරන හැම මොහොතක්ම නිර්වාණය උදෙසා වූ චෛත්‍ය නිර්මාණය කරනවා. මේ තමයි සංසාර මාර්ගයේ පාරමිතා දියුණු කරන ආකාරය. බලන්න කොච්චර සරල දෙයක් මේක. සංකීර්ණ දෙයක් නෙමෙයි. ඒකට ඒ සරල භාවය සරලව අඳුන ගැනීම තමයි අපිට වැදගත්. මේ අඳුනාගෙන මේ කරන ක්‍රියාවලිය තුළ තමයි අපේ නිර්වාණ මාර්ගය. මේ බුද්ධ ශාසනය තුළ සිදු වෙන්න පුළුවන්. ඊළඟ බුද්ධ ශාසනය තුළ වෙන්න පුළුවන්. පස්සේ වෙන්න පුළුවන්. මේ කොතනක හරි නිවන කියන එක අවබෝධ කරගන්න පුළුවන්. හොඳයි. අද දවසේ අපි මෙතනින් ඉමු කරමු. මොකටද මම මේ අද දවසේ මේ කටයුත්තට පාරමිතා පිළිබඳව ඔයගොල්ලෝ හැමෝටම කියලා දෙන්න උත්සාහය. මම තවත් ගණනාවක් කීප දෙනෙක් උපකාර කරාමට මේ ඉතින් අපි ඔක්කොම මේක එකතු කරලා මේ කරගත්තා වූ මහා පාරමිතා ස්කන්ධය මේකට සහභාගී වෙච්ච ඔයගොල්ලෝ හැමෝගෙම තම තමන්ගේ නිර්වාණ අවබෝධය පිණිස උපකාර වේවා. තමන්ගේ ප්‍රාර්ථනා බුද්ධියකින් නිර්වාණය සාක්ෂාත් කරගන්න උපකාර වේවා ප්‍රාර්ථනා කරනවා. සාදු. ඒකම ඒ මළගිය ඇත්තන් තමන්ගේ මළගිය ඥාතීන් පින් අනුමෝදන් වෙන බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් ඒ ඇත්තන් මේ පාරමිතාවන් අනුමෝදන් වී ඉහළ ආත්මයකට නැත්තම් සම්‍යක් දෘෂ්ටික ආත්මය භාවයක් ලබා ගැනීමට උන්ට උපකාර වෙන්න කියලා ප්‍රාර්ථනා කරා. සියලු දෙවියන් සියලුම සත්වයන් උපකාර කරන කල්යාණ මිත්‍රයන් මේ පාරමිතාවන් අනුමෝදන් කරලා ප්‍රාර්ථනා කරා. සසර උපදින තාක්කල් කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙන්නේ නිර්වාණ මාර්ගයේ උදෙසා
කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙන්න කියලා ප්‍රාර්ථනා